ආයිබෝවන් අද මම ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා 10 ශ්‍රේණිය රසායන විද්‍යාව පාඩමක් මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය 7 වෙනි පාඩම 10 ශ්‍රේණිය. පාඩම පටන් ගද්දිම කියන්නම් සිද්ධාන්ත පොත පෙළ පොත ළඟට ගන්න සිද්ධාන්ත සටහන් කරගන්න විෂයාකාරව. ගොඩක් අතිශය වැදගත් මේක රසායන විද්‍යාව පාඩමක් විශේෂයෙන් ගොඩක් සිසුන් අපහසුයි කියන පාඩමක්. අපි සරලව ඉගෙන ගමු. හැබැයි මතක තියාගන්න මේ රසායන විද්‍යාව පාඩම ඉගෙන ගන්න ඕනෑම රසායන විද්‍යාව පාඩමක් ඉගෙන ගන්න නම් 10 ශ්‍රේණිය අපි මුලින්ම කතා කරපු 3 වෙනි පාඩමේ තියෙන රසායන විද්‍යාව මූලික දැනුම අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ මූලද්‍රව්‍ය පරමාණුවක් සම්බන්ධයෙන් පරමාණුක ව්‍යුහය සම්බන්ධ දැනුම ඕන. ඒ වගේම පරමාණු ක්‍රමාංකය ගැන දැනුම ඕන. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගැන දැනුම ඕන. සංජිතාවය මේ සියල්ලම අත්‍යවශ්‍යයි රසායන විද්‍යාවේ සියලු කොටස් සඳහා. ඒ නිසා මුලින් මම මේ දේ මතක් කරනවා. මේ වීඩියෝ බලනකොට මේක මතක නැත්තම් මේ කොටස් නැවත ඒ කොටස් ස්මරණය කිරීම ආපහු බැලීම ඉතා වැදගත් වෙනවා. අපි පාඩමට යමු. මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය. මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය. මේ පාඩම අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදලා කතා කරනවා. එකක් තමයි මූලද්‍රව්‍ය හා සංයෝග වල ස්කන්ධය ප්‍රකාශ කිරීම. අනිත් එක තමයි සංඛ්‍යාත්මක අගය. මේ කියන කොටස් දෙක ගැන අපි සාකච්ඡා කරනවා. මේ පාඩම අපි කොටස් දෙකකට සාකච්ඡා කරනවා. මුලින්ම ස්කන්ධය කියන කොටස සාකච්ඡා කරනවා. මූලද්‍රව්‍ය හා සංයෝග වල ස්කන්ධ කොහොමද ප්‍රමාණය කරන්නේ කියන දේ මුලින් සාකච්ඡා කරනවා. ස්කන්ධය. මොකද ස්කන්ධය? අපි දන්නවා අවකාශ ඉඩක් ගන්න ඕනෑම පදාර්ථයකට ස්කන්ධයක් තියෙනවා. ස්කන්ධය ප්‍රකාශ කරන්නත් අපි දන්නවා. කුඩා කාලේ ඉගෙන ගත්තා. එතකොට විවිධ ද්‍රව්‍ය වල අපි ස්කන්ධ මනිනවා. ස්කන්ධ මන්නේ ඒකක ඇහුවොත් එහෙම අපි දන්නවා කිලෝග්‍රෑම්, ග්‍රෑම්, මිලිග්‍රෑම්. එතකොට මේ විදිහේ ඒකකත් අපි පාවිච්චි කරනවා. දැන් අපිට කිව්වොත් එහෙම අම්මා කියනවා කඩේට ගිහිල්ලා ගේන්න සීනි කිලෝ එකක්. සීනි කිලෝග්‍රෑම් එකක්. සීනි ස්කන්ධයක්. කිලෝග්‍රෑම් එක ස්කන්ධයක් තියෙන අපිට මැනලා ගේන්න පුළුවන්. එතකොට බෙහෙත් පෙත්තක් ගත්තොත් ඉතා කුඩායි. හැබැයි ඒ බෙහෙත් පෙත්තේ ස්කන්ධයක් තියෙනවා. මිලිග්‍රෑම් වලින් ප්‍රකාශ කරලා තියෙනවා. මිලිග්‍රෑම් 500, මිලිග්‍රෑම් 250, මිලිග්‍රෑම් 100 ඒ විදිහට ප්‍රකාශ කරලා තියෙන ස්කන්ධය. එතකොට අපි දන්නවා අපි එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන විවිධ ද්‍රව්‍ය වල ස්කන්ධය මැනගැනීමේ හැකියාව අපිට තියෙනවා. හැබැයි අපි මේ පාඩමේදී කතා කරන්නේ ඒ දේවල් පිළිබඳ නෙමෙයි අපේ පියවිය හැටවත් නොපෙනෙන පදාර්ථය නිර්මාණය වෙලා තියෙන තැනුම් ඒකක විශේෂයෙන් ගත්තොත් පරමාණු අණු අයන මෙන්න මේ දේවල් සම්බන්ධයෙන් මේ දේවල් ස්කන්ධය ප්‍රකාශ කිරීම තමයි මේ පාඩමේදී අපි ඉගෙන ගන්න. පියවිය හැට පේන්නේ නැති දෙයක ස්කන්ධය ප්‍රකාශ කරන්නේ කොහොමද? ඒක ඊටම අපහසු කටයුත්තක්. හැබැයි විද්‍යාඥයෝ මේක සාර්ථකව කරලා ඒ නිසා අපි බලමු කොහොමද මූලද්‍රව්‍ය හා සංයෝග වල ප්‍රමාණය කියන පාඩමේදී මේක ස්කන්ධය ප්‍රකාශ කරන්නේ. අපි දන්නවා පරමාණු ගත්තහම පරමාණු ඉතා කුඩායි. පියවිය හැට පේන්නේ නැහැ. ඒතකොට අපිට තරාදියක් හරි මොකක් හරි ස්කන්ධය වන්න උපකරණ භාවිතා කරලා ස්කන්ධය මැන ගැනීම ඉතාමත් අපහසුයි. ඒ තරම් කුඩායි මේවා ද්‍රව්‍ය වල ස්කන්ධය. පරමාණු මූලද්‍රව්‍ය වල ස්කන්ධ ඉතා කුඩායි. ඒ නිසා විද්‍යාඥයෝ කල්පනා කරා මූලද්‍රව්‍ය හා සංයෝග අණු අයන මේ දේවල් වල ස්කන්ධ ප්‍රකාශ කරන්න මොන හරි ඒකකයක් යම් දෙයකට සාපේක්ෂව ඉදිරිපත් කරන්න කල්පනා කරා. ඒ නිසා තමයි මේ පාඩමේදී වැදගත්ම කොටසක් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධ සාපේක්ෂ අණු ස්කන්ධ වගේ දේවල් ගොඩනැගෙන්නේ. ඊට කලින් අපි බලමුකෝ ඇයි මෙච්චර අපහසු
යම් මූලද්‍රව්‍ය පරමාණු ස්කන්ධයමයි විද්‍යාඥයෝ හොයාගත්තා. ඒ පරමාණු එකක ස්කන්ධයන් හොයාගෙන තියෙනවා. අපි පොඩ්ඩක් බලමු ඒ එක පරමාණු ස්කන්ධ කොච්චර ප්‍රමාණයක්ද. හයිඩ්‍රජන් පරමාණු 1.674 වැඩි කිරීම 10^24 ග්‍රෑම්. 1.674 වැඩි කිරීම 10^24 ග්‍රෑම්. ග්‍රෑම් ගත්තොත් ග්‍රෑම් වලින් ගත්තොත් 1.674 10 ඍණාගයක්. ඍණ එසේ මෙසේ යගයක් නෙමෙයි ඍණ 24ක ප්‍රමාණයක්. ඒ නිසා ඉතාමත් කුඩායි. මේක අපිට මැනගන්න අපහසුයි. කාබන් පරමාණු එකක් ගත්තොත් එයාගේ ස්කන්ධයේ ග්‍රෑම් වලින් 1.993 වැඩි කිරීම 10^23 ග්‍රෑම්. මේ ඉතාමත් කුඩා අගයක්. ඒතර මේක අපිට මැනීම අපහසුයි. ඒ නිසා මේවා මැනගන්න මනින්න සරල ක්‍රම පාවිච්චි කරන්න ඕන. ගණනය කිරීම පහසු කරගන්න විද්‍යාඥයන්ට ඕන වුණා. ඒ නිසා අපිත් ඒ ගණනය කිරීම කරනවා මේ වගේ කොටස් පාවිච්චි කරලා හරි සරලව. අපි බලමු ඒක කොහොමද කරන්නේ. ඊට කලින් බලන්න. ඊට කලින් මේ ස්කන්ධ ඉතා කුඩායි. එතකොට අපිට ස්කන්ධයම ඉන්න පුළුවන් අපි සතුව තියෙනවා කුඩා මේකකයක්. ඒ කුඩා මේකක හොඳට මතක තියාගන්න එක තමයි අටෝග්‍රෑම්. අටෝග්‍රෑම්. මේ අටෝග්‍රෑම් කියන ඒකකේනු අපිට විශාල වැඩි මේ කුඩා ස්කන්ධමයි. අටෝග්‍රෑම් එකක් ගත්තොත් එහෙම ඒක සමාන වෙනවා ග්‍රෑම් වලින් ගත්තොත් එක වැඩි කිරීම 10^18ක ප්‍රමාණය. අටෝග්‍රෑම් එකක් කියලා කියන්නේ. එක වැඩි කිරීම 10^18යි. බලන්න පරමාණුවක් සතු ස්කන්ධේ එක වැඩි කිරීම 1.9 10^23ක ප්‍රමාණය. තාමත් කුඩායි. ඉතාමත්ම 10^24ක ප්‍රමාණයක්. මේකට වඩා ඉතා කුඩා අගයක්. වෙන්න අපි දන්නවා සංඛ්‍යාත්මකව ඍණාගේ වැඩි වෙනවා කියන්නේ විශාලත්වය අඩුයි. අගය අඩුයි. ඒ නිසා මේ ඍණ 18 විශාලයි ඍණ 23 ගොඩා කුඩායි. ඒ නිසා හොඳට මතක තියාගන්න ස්කන්ධයේ මැනීමට අපි පාවිච්චි කරන කුඩාම ඒකකය වන අටෝග්‍රෑම් පවා ප්‍රමාණවත් නැහැ. විශාල වැඩි මූලද්‍රව්‍ය හා පරමාණු අණු අයනවල ස්කන්ධය ප්‍රකාශ කරන්නේ. ඒ නිසා අපි මේ වගේ පහසුවෙන් ස්කන්ධ ප්‍රකාශ කිරීම සඳහා ක්‍රමයක් සකස් කරගන්න. ඒ තමයි යම් පරමාණුවකට සාපේක්ෂව මේ පරමාණු වල ස්කන්ධ ප්‍රකාශ කිරීම. එතනදී වැදගත්ම දේ ඒක. කොහොමද අපි වෙනත් පරමාණුවකට සාපේක්ෂව මේ පරමාණු ස්කන්ධය ප්‍රකාශ කරන්නේ? විද්‍යාඥයෝ ඉස්සෙල්ලාම තෝරගත්ත මේ සඳහා හයිඩ්‍රජන් කියන පරමාණු. මුලින්ම හයිඩ්‍රජන් පරමාණුවට සාපේක්ෂව තමයි විද්‍යාඥයෝ මූලද්‍රව්‍ය හා සංයෝග වල ස්කන්ධය ප්‍රකාශ කරන්නේ. ඊළඟට ඒක භාවිතයෙන් ඉවත් කරා ඊළඟට ඔක්සිජන් කියන පරමාණුව යොදාගත්තා ඒ සඳහා. ඔක්සිජන් පරමාණුවත් ඉවත් කරා වර්තමානයේදී මූලද්‍රව්‍ය පරමාණු වල ස්කන්ධය ප්‍රකාශ කරන්න යොදා ගන්නවා කාබන් 612 කියන සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක ප්‍රමාණය. යොදා ගන්න පරමාණුව තමයි මොකද්ද? කාබන් 612 කියන සමස්ථානිකය. ඔය කාබන් 612 සමස්ථානිකයේ පරමාණු ස්කන්ධයෙන් 12න් එකකට සාපේක්ෂව තමයි වර්තමානයේදී මුළු ලෝකෙම මූලද්‍රව්‍ය හා සංයෝග පරමාණු අණු අයනවල ස්කන්ධය ප්‍රකාශ කරන්නේ. කොහොමද අවබෝධ කරගන්නේ? එතකොට අපිට මේ පාඩම ඉදිරියට යන්න මෙයාව අවශ්‍ය වෙනවා. බලන්න. කාබන් 612 පරමාණු ස්කන්ධයෙන් 12න් පංගුවක් පරමාණුක ස්කන්ධ ඒකකයක් ලෙස යොදාගෙන මීට සාපේක්ෂව වෙනත් පරමාණු ස්කන්ධ ප්‍රකාශ කිරීම මේකෙදි සිද්ධ කරනවා. තේරුම් ගන්න කාබන් 612 පරමාණු ස්කන්ධයෙන් 12න් එකක්. කාබන් 612 පරමාණු ස්කන්ධය අපි දන්නවා. 1.993 වැඩි කිරීම 10
23යි කිලෝග්‍රෑම්. ඒක විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා. අන්නේ ස්කන්ධයෙන් 12න් පංගුවක් අපි නිශ්චිත යොදා ගන්නවා ස්කන්ධ ඒකකයේ විදිහට. මේ ස්කන්ධ ඒකක විදිහට යොදාගෙන මීට සාපේක්ෂව වෙනත් පරමාණු ස්කන්ධය අපි ප්‍රකාශ කරනවා. හොඳට මේ කොටස් අවබෝධ කරගන්න හරි පහසුයි. හොඳින් අවධාරණය අවබෝධ කරගත්තා. අවධාරණය කරගත්තාම අවබෝධ කරගත්තාම මේවා හරි සරලයි. එකම ක්‍රමවේදයක් එතනින් පස්සේ ගොඩනැගෙයි. දැන් අපි යම් පරමාණුවකට සාපේක්ෂව වෙනත් පරමාණුවක ස්කන්ධය ප්‍රකාශ කරනවා නම් අපි සාපේක්ෂව ඉදිරිපත් කරන පරමාණුව යොදා ගන්න පරමාණුවට නමක් දෙනවා. ඒ තමයි පරමාණුක ස්කන්ධ ඒකකය. දැන් මට මම අහන ප්‍රශ්නට වලට උත්තර දෙන්න පුළුවන්. මම කිව්වා විද්‍යාඥයෝ පරමාණු ස්කන්ධ ඒකකයේ විදිහට ලෝකේ මුලින්ම යොදාගත්ත පරමාණු මොකක්ද? හයිඩ්‍රජන් පරමාණුව නේද? මම කිව්වා ඒක භාවිතයෙන් ඉවත් කරන්න. ඊට පස්සේ විද්‍යාඥයෝ විසින් දෙවනි වතාවට දෙවනියට යොදාගත්ත පරමාණුක ස්කන්ධ ඒකකය මොකක්ද? ඔක්සිජන්. වර්තමානයේදී ස්කන්ධය ප්‍රකාශ කිරීම සඳහා යොදා ගන්න පරමාණුක ස්කන්ධ ඒකකය මොකක්ද? ඒ තමයි කාබන් 612 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක ප්‍රමාණය. ඒක තමයි වර්තමානයේදී ස්කන්ධය ප්‍රකාශ කිරීම සඳහා පරමාණු අණු අයනවල ස්කන්ධ ප්‍රකාශ කිරීම සඳහා විද්‍යාඥයෝ දාලා. අන්න ඒ නිසා අපි වර්තමානයේදී භාවිතා කරන පරමාණු ස්කන්ධය කිය තමයි කාබන් 612 පරමාණු ස්කන්ධයේ බෙදීම 12. පොදින් අවබෝධ කරගන්න. අපි බලමු ඒ පරමාණු ස්කන්ධය වර්තමානයේදී භාවිතා කරන පරමාණු ස්කන්ධය කිය අගය කොච්චරද කියලා. අපිට ඒක ගණනය කරන්න පුළුවන්. බලමු. පරමාණු ස්කන්ධ ඒකකය සමානයි කාබන් 612 පරමාණු ස්කන්ධයේ බෙදීම 12. කාබන් 612 පරමාණු ස්කන්ධය අපිට දීලා තියෙනවා 1.993 වැඩි කිරීම 10 ඍණ 23යි ග්‍රෑම් බෙදීම 12. මේක බෙදලා බලන්න. 1.666 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම් අගයක් ඔයාලට හොඳින් බලන්න. එතකොට අපි පරමාණු ස්කන්ධ ඒකකයේ අගය හොයාගන්න. ඒතර මේ අගය පාවිච්චි කරලා අපිට පුළුවන් යම් පරමාණුවක ස්කන්ධය ප්‍රකාශ කරන්න. එතකොට වෙනත් පරමාණුවකට සාපේක්ෂව යම් පරමාණුවක ස්කන්ධය ප්‍රකාශ කරනවා නම් අපි කියනවා ඒක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. එතකොට අපි මේ පාඩමේ විදිහට ගණනය කරනවා විවිධ මූලද්‍රව්‍ය පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. මේක අතිශය වැදගත්. අපි බලමු කොහොමද ඒ ගණනය කිරීම කරන්නේ. ඊට කලින් අපි අර්ථ දැක්වීමක් බලමු. සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමීකරණයක් ගොඩනගන්නත් එක්ක. අපි සමීකරණයක් ගොඩනගමු සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සඳහා. යම් මූලද්‍රව්‍ය පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය යම් එම මූලද්‍රව්‍ය පරමාණුවක ස්කන්ධය කාබන් 612 පරමාණුවක ස්කන්ධයෙන් 12න් එකකට දරන අනුපාතය එම මූලද්‍රව්‍ය පරමාණුවේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ලෙස හඳුන්වනවා.
පොදින් මතක තියාගන්න අර්ථ දැක්වීම. යම් මූලද්‍රව්‍ය පරමාණුක සාපේක්ෂ පරමාණු ස්කන්ධය යනු එම මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය කාබන් 612 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකකට දරන අනුපාතය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ලෙස හඳුන්වයි. අපි ඒ සඳහා ගොඩනගමු සමීකරණයක්. सापेक्ष परमाणु स्कंधे मම කෙටියෙන් ලියනවා सापेक्ष परमाणु स्कंधे සමානයි පොදු සමීකරණයක් මම මේ කියන්නේ අදාළ මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය බෙදීම කාබන් 612 परमाणुक ස්කන්ධය වැඩි කිරීම 12න් 1. ඒ 12න් 1 ආවේ අපි ගන්නවා කාබන් 612 පරමාණුක ස්කන්ධය බෙදීම 12. 12න් පංගුවක් නේ. ඒක අපි වැඩි කිරීම දානවා 12න් 1 කියලා. එතකොට මේ විදිහට සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන්. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සෙවීම. මේ වෙනුවටම තව ආදේශ සමීකරණයක් හදන්න පුළුවන්. මෙන්න මේ පහළ තියනාගේ නියතයක් නේ. අපි දන්නා පරමාණු ස්කන්ධයේ එක්කේ තමයි මේ පහළ තියෙන්නේ. කාබන් 612 පරමාණු ස්කන්ධය වැඩි කිරීම 12 කියන්නේ වර්තමානයේදී භාවිත වන පරමාණු ස්කන්ධය ඒකටයි. ඒ නිසා අපිට මේ සමීකරණයම ලියන්න පුළුවන්. සාපේක්ෂ පරමාණු ස්කන්ධය සමානයි අදාළ මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය බෙදීම පරමාණුක ස්කන්ධ ඒකට. මේ විදිහට සමීකරණ ලියන්නත් පුළුවන්. මේ සමීකරණ සටහන් කරගන්නකොට හොඳට අවබෝධයෙන් සටහන් කරගන්න. ඊට පස්සේ අපි මේ සඳහා ගණනය කිරීම කරමු. ගැටලු විසඳමු. බලන්න ගැටලුව. ඔක්සිජන් පරමාණුක සැබෑ ස්කන්ධයේ 2.66 වැඩි කිරීම 10^23 ග්‍රෑම් නම් ඔක්සිජන්හි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයන්න. දීලා තියෙන වරහන් ඇතුලේ කාබන් 612 පරමාණුක ස්කන්ධය සමානයි 1.99 වැඩි කිරීම 10^23 ග්‍රෑම්. දැන් එතකොට අපි සමීකරණ ලියා ගන්න ඕනේ. කොහොමද ලියන්නේ සමීකරණේ? ඔක්සිජන්හි සාපේක්ෂ පරමාණු ස්කන්ධය අහන්නේ. එහෙනම් ඔක්සිජන්හි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි. අපි දන්නවා අදාළ මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධයේ පොදු සමීකරණ ලියුම. එතකොට මෙතනදී ලියනවා ඔක්සිජන් පරමාණුක සැබෑ ස්කන්ධය බෙදීම කාබන් 612 පරමාණුක ස්කන්ධය වැඩි කිරීම 12න් 1. දැන් ගණනය කිරීම කරමු. ඔක්සිජන් පරමාණු සැබෑ ස්කන්ධය දීලා තියෙනවා. 2.66 වැඩි කිරීම 10^23 ග්‍රෑම්. කාබන් 612 පරමාණු ස්කන්ධය දීලා තියෙනවා. 1.99 වැඩි කිරීම 10^23 ග්‍රෑම්. වැඩි කිරීම 12න් 1. අපිට මේ ගණනය කිරීමේදී ග්‍රෑම්ට ග්‍රෑම් කපන්න පුළුවන්. 10^23 කපන්න පුළුවන්. එතකොට මෙන්න මේ 12න් 1 අපිට උඩට අරන් යන්න පුළුවන්. එතකොට බලන්න ඊට කලින් 1.99 1.99 බෙදන්න කටුකොලයක් කරන්න බෙදලා ගන්න උත්තරේ 1.33යි ආසන්න දශම ස්ථාන දෙකකට වටයක්. ඊට පස්සේ
ආසන්න දශම ස්ථාන දෙකකට ගන්න. ඊට පස්සේ මේ හරේ තියෙන්නේ 12න් 1. එතකොට මේ 12න් 1 12 අපිට පුළුවන් උඩට ගෙනියන්න. එතකොට වැඩි කිරීම 12. මේ ගණනය කිරීම වලදී හොඳින් අවබෝධ කරගන්න මේ හැමතිස්සෙම මේ 12 12න් 12 ඊළඟ පියවරේදී උඩට අරගෙන යන්න. එතකොට මෙතන මේක නියතයක් වගේ හැමතිස්සෙම තියෙනවා. එතන මේ ගණනය කිරීම සුළු කිරීම කරන්න බෙදීම 10 කැපෙනවා. ග්‍රෑම් per gram කැපෙනවා. එතන උත්තරේ මෙතන 1.3යි. එතන සුළු කරාම ආසන්න වශයෙන් 15.961 අගයක් අපිට එනවා. එතකොට හොඳින් අවබෝධ කරගන්න මේ 15.96 අපි පූර්ණ සංඛ්‍යාවට වටේනවා. එතකොට අපිට කියන්න පුළුවන් 16යි. සාපේක්ෂ පරමාණු ස්කන්ධය ඔක්සිජන් වල 16යි. ඒකක තියනවද? සාපේක්ෂ පරමාණු ස්කන්ධයට ඒකක නොමැත. හොඳින් අවබෝධ කරගන්න ගාන ගණනය කිරීම කරපු හැටි. ආපහු පාරක් මම පැහැදිලි කරන්නම්. ග්‍රෑම් per gram සුළු කරන්න 10 සුළු කරන්න 2.66 1.99 සුළු කරලා බෙදලා එන උත්තරේ දශම ස්ථාන දෙකකට වගේ ගන්න. ඊට පස්සේ වඩා ලේසි මේ 12න් 1 උඩට ගෙනලා වැඩි කිරීම 12 විදියට තියාගෙන ගන්න අවසානයේදී මේ සුළු කිරීම අවසානයේදී මේ දෙක ගුණ කරලා ගන්න. මේවා කිහිප වතාවක් කරන්න. එතකොට පහසුවෙන් මේ දේවල් හදා ගන්න පුළුවන්. ගණනය කිරීම සඳහා හොඳට ඔළුව හදා ගන්න ඕනේ. අපි තවත් ගණනය කිරීමක් බලමු. මේ ගැටලුව විසඳමු. පොටෑසියම් පරමාණුක සැබෑ ස්කන්ධය 6.476 වැඩි කිරීම 10^23 ග්‍රෑම් වේ. පරමාණුක ස්කන්ධ ඒකකයේ 1.66 වැඩි කිරීම 10^24 ග්‍රෑම් වේ. පොටෑසියම්හි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයන්න. පොටෑසියම්හි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි පොටෑසියම් පරමාණුවක සැබෑ ස්කන්ධය බෙදීම පරමාණුක ස්කන්ධ ඒකකය. පොටෑසියම් පරමාණුක සැබෑ ස්කන්ධය දීලා තිනවා 6.476 වැඩි කිරීම 10^23 ග්‍රෑම්. බෙදීම පරමාණුක ස්කන්ධ ඒකකයේ දීලා තියෙනවා 1.66 වැඩි කිරීම 10^24 ග්‍රෑම්. ග්‍රෑම් per gram කැපෙනවා. 10^23ට 10^23ක් කැපෙනවා. එතන ඍණ එකක් ඉතුරු වෙනවා. 10^1. එතකොට 6.476 1.666 බෙදුවහම 3.9යි බිඳුවයි. මේ දශම අගයක් එනවා. වැඩි කිරීම මේක ඔයාලා මතක තියාගන්න කටු කොලයක මේක කටු සටහන ගහගන්න හරියට ගන්නේ කිරීම. ඊට පස්සේ 10^1 උඩට යනකොට 10 වෙනවා. 10 වෙනවා. කියන්නේ 10න් ගුණ කරනකොට 39ක් එනවා. පොටෑසියම් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. මේ ගණනය කිරීම හොඳට අවබෝධ කරගන්න. නිතර ගණනය කිරීම කරන්න. අතිශය වැදගත් ඒක. එතකොට විභාගෙදී මේ ගණනය කිරීම පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල අහලා තියෙනවා. හිස්තැන් දීලා හිස්තැන් පුරවන්න. නිසා මේක ඉතාමත්ම වැදගත් කොටසක්. අපි ඊළඟට බලමු සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්නේ කොහොමද? දැන් මේ පරමාණු වලට ඉදිරිපත් කරන සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. හැබැයි අණු වලට ඉදිරිපත් කරන්නේ අපි සාපේක්ෂ අණුක ස්කන්ධය. දැන් කාබන් ඩයොක්සයිඩ් ගත්තොත් CO2 කාබන් පරමාණු එකකුයි ඔක්සිජන් පරමාණු දෙකකුයි තියෙනවා. එතකොට ඒක පරමාණුවක් නෙමෙයි ඒක අණුවක්. එතකොට අණු වලට අපි ඉදිරිපත් කරන්න ඕන අණුක ස්කන්ධය. ඒ නිසා අපි සාපේක්ෂ අණුක ස්කන්ධය සඳහා අර්ථ දැක්වීමක් ඉගෙන ගන්නවා. ඒ වගේම සමීකරණ ඉගෙන ගන්නවා. හරි පහසුයි. මේක හරියට සිද්ධාන්තය ඔළුවට දාගත්තොත් ඊළඟ කොටස අමාරු වෙන්නේ නැහැ. සාපේක්ෂ අණුක ස්කන්ධය. අපි බලමු. සාපේක්ෂ අණුක ස්කන්ධය. සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා කියන්නේ යම් අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය යනු එම අණුවක ස්කන්ධය
කාබන් 612 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකකට දරන අනුපාතය. සරලයි. යම් අණුවක සාපේක්ෂක ස්කන්ධය යනු එම අණුවක ස්කන්ධය කාබන් 612 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකකට දරන අනුපාතය. අපි ඒ සඳහා සමීකරණය ගොඩනගමු. සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි අදාළ අණුවක සැබෑ ස්කන්ධය බෙදීම කාබන් 612 පරමාණුක ස්කන්ධය වැඩි කිරීම 12න් එක. අපිට මේක වෙනුවට ලියන්න පුළුවන් තනි එකක් තියෙනවා. මොකක්ද? පරමාණුක ස්කන්ධ ඒකකය. මේ සමීකරණ දෙකම සටහන් කරගන්න. අපි ඊළඟට මේ සමීකරණ සාපේක්ෂ අණුක ස්කන්ධයට අදාළ ගැටලු විසඳමු. මේ ගැටලුව විසඳමු. H2O අණුවක සැබෑ ස්කන්ධය 2.99 වැඩි කිරීම 1023යි ග්‍රෑම්. කාබන් 612 පරමාණුක ස්කන්ධය කාබන් 612 පරමාණුක ස්කන්ධය වැඩි කිරීම 12න් එක. H2O අණුවක සැබෑ ස්කන්ධය දීලා තියෙනවා 2.99 වැඩි කිරීම 1023යි ග්‍රෑම්. කාබන් 612 පරමාණුක ස්කන්ධය 1.99 වැඩි කිරීම 1023යි ග්‍රෑම් වැඩි කිරීම 12න් එක. ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා 10 කැපෙනවා. 2.99 1.99 බෙදුවහම 1.5 බිංදුවක වගේ අගයක් එනවා. ඊට පස්සේ 12න් එක 12ක උත්තරයට 12 වෙනවා. උත්තරේ 18යි. ඒ කියන්නේ H2O අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය 18යි. අපි ඊළඟට බලමු සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ඇසුරින් සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන විදිහ. කලින් තරම් මේක අපහසු නෑ, සංකීර්ණ වෙන්නේ නෑ. හරි සරලයි. දැන් අපිට පරමාණුවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ දෙනවා. එහෙම දුන්නට පස්සේ අපිට අණුවල ඒ පරමාණුක ස්කන්ධ ඇසුරින් අණුවල සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න. හරිම සරල ගණනය කිරීම කීපයක් තමයි තියෙන්නේ. තේරුම් ගැනීම අතිශය වැදගත්. බලන්න. හයිඩ්‍රජන්, ඔක්සිජන්, කාබන්, නයිට්‍රජන් වගේ මූලද්‍රව්‍ය පරමාණු කිහිපයක සාපේක්ෂ පරමාණු ස්කන්ධයන් අපිට දීලා තියෙනවා. හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 1යි. ඔක්සිජන්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16යි. කාබන් වල 12යි. නයිට්‍රජන් වල 14යි. සල්ෆර් වල 32යි. මැග්නීසියම් වල 24යි. ෆොස්ෆරස් වල 31යි. ඇලුමිනියම් වල 26යි. මේ විදිහට දීලා තියෙනවා. මෙහෙම දීලා අපෙන් අහනවා යම් අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න සාපේක්ෂ පරමාණු ස්කන්ධය ඇසුරින්. ඒක හරි සරලයි. කාබන් ඩයොක්සයිඩ් මෙන්න තේරුම් ගන්න ඕන කොටස. CO2 අපි ඉස්සෙල්ලාම කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය ලියා ගන්නවා. කීයද? කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි. ඒකට එකතු කරනවා මේ අණුවේ තියෙන ඉතුරු ඔක්සිජන් වල සාපේක්ෂ අණුක සාපේක්ෂ පරමාණු ස්කන්ධය. ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය කීයද? 16යි. මේ අණුව ඇතුලේ ඒ වගේ ඔක්සිජන් පරමාණු කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එහෙනම් අපි වරහන් ඇතුළේ දිනවා
16යි එක ඔක්සිජන් පරමාණුවක ඒ වගේ ඒවා දෙකක් තියෙනවා. ඔන්න වරහන් වෙනවා. දැන් අපි සුළු කරනවා. 12 ධන 16 2 32යි. 32යි 44යි. ඔන්න කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණු ස්කන්ධය 44යි. සාපේක්ෂ පරමාණු ස්කන්ධය ඇසුරින් සොයන්න. හරි සරලයි ගන්න එකේ. අපි තව එකක් බලමු. H2SO4 හි සාපේක්ෂ අණු ස්කන්ධය. හයිඩ්‍රජන් පරමාණු දෙකක් තියෙනවා. එක හයිඩ්‍රජන් කෙනෙක්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 1යි. එහෙනම් එක වැඩි කිරීමේ වගේ දෙන්නෙක් ඉන්නවා. 2යි. වරහන් යවුවා. ධන. සල්ෆර් කී දෙනෙක් ඉන්නවද? එක්කෙනයි. සල්ෆර් වල 32යි. එහෙනම් 32. ධන. ඔක්සිජන් වල කී දෙනෙක් ඉන්නවද? 4 දෙනෙක් ඉන්නවා. ඔක්සිජන් එක්කෙනෙක්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16යි. එහෙනම් 16 වැඩි කිරීම 4. එතකොට දෙවරක් එක 2යි 32යි ධන වරහන් සුළු කරන 16ක් 4 64. එතකොට උත්තර එනවා 98. H2SO4 සල්ෆියුරික් වල සාපේක්ෂ අණු ස්කන්ධය 98යි. හරි සරලයි. අපි බලමු ටිකක් සංකීර්ණ අණුවක සාපේක්ෂ අණු ස්කන්ධය හොයන්නේ කොහොමද? අපි බලමු. මැග්නීසියම් ෆොස්ෆේට් Mg3PO4 twice. ති සාපේක්ෂ අණු ස්කන්ධය. මේ කියන දේ හරි වැදගත්. Mg3PO4 twice. අපි 10 වසරේ 3 වෙනි පාඩමේදී කතා කරනවා මේ රසායනික සූත්‍ර ගොඩනැගීම. එතකොට මේ වගේ රසායනික සූත්‍ර අපි ගොඩනගලා තියෙනවා. මේක අතිශය වැදගත් වෙනවා මේ පාඩම් වලට. ඒකයි මම පාඩම ආරම්භයේදීම කිව්වේ 3 වෙනි පාඩමේ තියෙන කොටස් මේකට ඕනේ අපිට. හරි අපි බලමු. මැග්නීසියම් ෆොස්ෆේට් Mg3. මැග්නීසියම් වල කීයද? 24යි. ඒ වගේව කීයක් තියෙනවද? 3 දෙනෙක් ඉන්නවා මේ අණුව ඇතුලේ. ෆොස්ෆරස් වල කීයද? 31යි සාපේක්ෂ පරමාණු ස්කන්ධය. ඒ වගේ ෆොස්ෆරස් වල කී දෙනෙක් ඉන්නවද මේ අණුව ඇතුලේ? එක්කෙනයිද? නෑ. බලන්න වරහණෙන් පිට දෙකක් තියෙනවා. එතකොට වරහණෙන් පිට දෙකක් තියෙනවා කියන්නේ මේ PO4 කියන අණුවට අණුවේ තියෙන සියලුම කොටස් වලට මේ දෙකයි. එහෙනම් දෙවරක් එක දෙකයි. ෆොස්ෆරස් දෙකක් තියෙනවා. එතකොට 31 වැඩි කිරීම 2. ධන. ඔක්සිජන් කීයක් තියෙනවද? 4යිද? නෑ. දෙවරක් 4 8යි. අපි දන්න ඔක්සිජන් වල 16යි සාපේක්ෂ පරමාණු ස්කන්ධය. 16 වැඩි කිරීම 4 2 8යි. දැන් සුළු කරමු. 24 3 72යි. ධන. 31 2 62යි. ධන. 16 8 128යි. සුළු කරාට පස්සේ කීයක් එනවද? 128යි 72යි 200යි 262යි. ඔන්න සාපේක්ෂ අණු ස්කන්ධය මැග්නීසියම් ෆොස්ෆේට් වල 262යි. ඒකක තියනවද? ඒකක නැහැ. හොඳින් අවබෝධ කරගන්න. මේ වගේ ගණනය කිරීම පෙළ පොතේ අභ්‍යාසවල විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ ගණනය කිරීම කරන්න. පසුගිය විභාග ප්‍රශ්නවල තියෙනවා. ඒවා කරන්න. විශේෂයෙන් මේ බහුවර්ණ ප්‍රශ්න වලට වැඩිපුර අවධානය ලක්වන අවස්ථාවක් තමයි මේ අවස්ථාව. ඒ නිසා හොඳින් අවබෝධ කරගන්න. අපි අපහසුයි කියලා හිතන දේවල් මේවා අපහසු නෑ. හරියට සිද්ධාන්තරික තේරුම් ගත්තට පස්සේ. මේ තියෙන අණුවල ඇතුලේ තියෙන සැකැස්ම අණුව ඇතුලේ තියෙන දේ හොඳට කියව ගන්න පුළුවන් වෙන්න ඕන. අපි නිකන් කියාගෙන යනවා විතරක් නෙමෙයි. අණුව ඇතුලේ තියෙන දේ හොඳට කියවන්න ඕනේ. Mg3PO4 twice කිව්වහම Mg3කුයි ෆොස්ෆරස් 2කුයි ඔක්සිජන් පරමාණු 8කුයි මේ අණු ඇතුලේ ගැබ් වෙලා තියෙනවා. ඔය දේ තේරුම් ගත්තට පස්සේ මේ සිද්ධාන්ත අමාරු වෙන්නේ නැහැ. මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණය කියන මේ පාඩමේ පළවෙනි කොටස විදිහට මේ කොටස අවසන් කරනවා. අපි දෙවෙනි කොටස මවුල ගණනය කිරීම සම්බන්ධ කොටසට අපි එනවා. ඒකත් අතිශය වැදගත්. විභාගෙදී ඕනම
තැනක්. ඒ දේ ඊළඟට අපි ඊළඟ කොටසදී කතා කරනවා. එතෙක් මේ කොටස් හොඳින් අවබෝධ කර ගන්න. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්න, හොඳින් පාඩම් කරන්න, සිද්ධාන්ත නිවැරදිව සටහන් කරගන්න. ඔබ සියලු දෙනාටම ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.